සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නට යෙදුනේ. ඔබ දන්නවා අපි මේ බුද්ධ ශාසනය තුල ඊටාම වැදගත් හැම බුදු කෙනෙක් මත් නොහැර දේශනා කරන සතර සතිපට්ඨාන දේශනාව කොටසෙන් කොටස පසුගිය සති කීපේ පුරාම අපේ ධර්ම දේශනා මාලාවක් හැටියට කතා කරන්නට යෙදුණා. ඉතින් මේ දිනවල අපි ධම්මානුපස්සනාවේ අවසාන කොටස් කීපේ තමයි සාකච්ඡා කරමින් යන්නේ. සතර සතිපට්ඨාන ඊටාම වැදගත්. මේ දේශනා පෙළ ආරම්භයේදීම අපි ඔබ දැනුවත් කරා පුළුවන් නම් සටහන් කරගන්න, එක්ක පටිගත කරලා තියාගන්න, මේ දේශනා නැවත නැවත අහන්න. සමහර වෙලාවට ඔබට භාවනාව ගැන ටිකක් ගැඹුරින් කතා කරනකොට අවබෝධ කළ යුතු ධර්ම කාරණා ටිකක් ගැඹුරින් කතා කරනකොට මේක නම් අමාරුයි වෙනද බණ වගේ නෙමෙයි, මේ බණ නම් තේරෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, අපි අවබෝධ කරගත යුතුම කාරණා ටික තමයි අපි මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා කෙනෙක්ගේ හිත අපි ගොඩක් කැමති අපේ හිත කතන්දර අහන්න, කතාවල් හඳ ජාතක කතා වගේ දේවල්, ඊළඟට ඔය ධම්මපදයේ තියෙන ඒ නිදාන කතා, බුදුහාමුදුරන්ගේ කාලේ සිදුවීම්, ඒව ඇසුරින් අපි ධර්ම කරුණු අහා ඉන්න හරි ආසයි. හැබැයි ඒවෙන් අපිට ජීවිතේ යමක් තේරුම් ගන්න පුළුවන්, ජීවිතේ අඩුපාඩු සකස් කරගන්න පුළුවන්. නමුත් අපි අවබෝධ කරගත යුතු හරය මේ ධර්මයේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ වැහිලා තියෙන ආර්ය සත්‍ය හතරක් මතු කරලා ලෝකයාට දේශනා කරන්න. මේ සතර අපායේ මහගෙදර කරගෙන සංසාරේ දුක් විඳ යන සත්වයන්ව සංසාර දුකින් එතර කරවන්න, දුකෙන් නිදහස් කරවන්න. අන්නේ මාර්ගයේ ගුරු උපදේශ රහිතව අවබෝධ කරගන්නයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. පින්වතුනි, ඒ වෙනුවෙන් දැන් ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේට සාරා සංකේය කල්පලක්ෂයකට පෙර දීපංකර පාදමූලේ විවරණ ගනිද්දිම ඒ ජීවිතයේ සතර පද ගාථාවක් අහලා රහත් වෙන්න තරම් පුණ්‍ය ශක්තිය තිබුණා. සසරි මනෝ ප්‍රනිධානයේ වාක් ප්‍රනිධානයේ පුරපු කෙනෙක්. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් එක ගාථාවක් අහලා ඒ ආසනයේම රහත් වෙලා පිරිනිවන් පාන්න තමන්ගේ ගමන අවසන් කරගන්න පුළුවන්කම තිබුණා. නමුත් උන්වහන්සේ කල්පනා කරා ලෝක සත්‍යයන් ගැන කරුණාවෙන් මම ලෝතුරා බුද්ධත්වයේ පිණිස පාරමී පුරනවා. තව බොහෝ දීර්ඝ සංසාර ගමනක මගේ ජීවිතේ මං කැපකිරීම් කරගෙන යනවා. ඒ අසංකේයවත් සත්‍යයන් සංසාර දුකින් එතර කරවන්න. තමන්ගේ අතට පත්වෙච්ච නිවන ලෝක සත්වයා ගැන මහා කරුණාවෙන් කැප කරලා උන්වහන්සේ පාරමී පුරාගෙනාව සාරා සංකීය කල්පලක්ෂයක්. දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන මේ පාරමිතා, මේ පාරමී ධර්ම පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට සසර සම්පූර්ණ කරලා මොනතරම් දීර්ඝ කාලයක්, මොනතරම් දුක් විඳ විඳාපු සසර ගමනක්ද. උන්වහන්සේම දේශනා කරනවා
පාරමී පුරාගෙන එද්දී මේ අහසේ තියෙන තරු කැටවලට වඩා ලෝතුරා සම්බුද්ධත්වය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඇස් දන් දීලා තියෙනවා. මේ මහා පොළොවේ තියෙන පස්වලට වඩා ලෝතුරා සම්බුද්ධත්වය මට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේ ශරීර මාංශයේ දන් දුන්නා කියන. මේ සතර මහා සාගරයේ ජලයට වඩා ලෝතුරා සම්බුද්ධත්වයෙන් මට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ශරීරයේ ලේ දන් දීලා තියෙනවා කියන. ඇස්සිස් මස්ලේ දන් දෙමින් පාරමී උපපාරමී පරමත්ත පාරමී සම්පූර්ණ කරගෙන දීර්ඝ සංසාර ගමනේ මහා දුක්විඳගෙන උන්වහන්සේ මේ ආපු ගමන මේ ආවේ අවබෝධ කළ යුතු ආර්ය සත්‍ය 4 ගුරුපදේශ රහිතවම තමන් වහන්සේ අවබෝධ කරගන්න. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ජීවිතය දිහා පාරමී සම්පූර්ණ කරලා තිබුණත් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරමින් විඳපු දුක් ගැහැට අපිට හිතාගන්නවත් පුළුවන් දුකක් නෙමෙයි උන්වහන්සේ විඳේ. ඒ නිසා මතක තියාගන්න යමක් ලැබෙන්නේ අපි යම් කැපකිරීමක් කරලා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ සසරි මහා කැපකිරීම් කරලා. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ පුදුමාකාර දුකක් වින්දා. මහා පුදුම දුෂ්කර ක්‍රියාවක් කරා. ඒ දුකේ ඒ කැපකිරීමේ ධර්මය වෙනුවෙන් චතුරාරි සත්‍ය ගුරුපදේශ රහිතව අවබෝධ කර ගැනීම වෙනුවෙන් අපිට හිතාගන්න බැරි කැපකිරීමක් කරලයි මේ ධර්මය බෝධිමූලය අවබෝධ කරගත්තේ. ඒ අවබෝධ කරගත්ත ධර්මය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ගුරුපදේශ රහිතව අවබෝධ කරගත්තට දැන් අපිට ගුරුවරයෙක් ඉන්නවා. මේ තුන් ලෝකයාටම ගුරුවරයෙක් ඉන්නවා. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ අපි ගැන කරුණාවෙන් අපිට මේ ධර්මය අවබෝධ කරගෙන සසරෙන් ගැලවෙන්න තියෙන ලේසිම ක්‍රමය කෙටිම ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි සතර සතිපට්ඨාන. ඒ තමයි කෙටිම ක්‍රමය. එතනින් එහා කෙටි ක්‍රම නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි මේ දේශනාව යම් කෙනෙක් මේ සතර සතිපට්ඨානෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම පුරුදු කරනවා නම් උප්පරිම අවුරුදු 7ක් යයි කියනවා. යම් කිසි කෙනෙක් මේ දේශනාව අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් ආතාපි සම්පජානෝ සතිමා මනා සිහිනුවණින් වීරියෙන් අප්‍රමාදීව මේ ධර්මයේ වඩනවා නම් දින 7කුත් ඇති කියනවා. දින 7ත් අවුරුදු 7ත් වගේ කාලයක් තුල ඒකාන්තයෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා දින ඇතුව ප්‍රතිඵල පෙන්නමින් අපේ බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන දේශනාව දේශනා කරේ. ඔබ දන්නවා මේ දේශනා පෙළේම අපි කතා කරන්නට යෙදුණා. මේ දේශනාව ආරම්භ කරන්නෙම ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය. කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවානං සමතික්කමාය ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය කායික මානසික දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්චි කිරියාය නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානය කියලා බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනාවේදා දේශනා කරන්නට යෙදුණා. හැම බුදු කෙනෙක් මත් නොහැර දේශනා කරන අවිධහිත දේශනාව. මේ නිවන් අවබෝධය කරා යන සියලු ශ්‍රාවකයන්ට වැදගත්ම දේශනාව සතර සතිපට්ඨාන දේශනාව. මේ දේශනාවේ කායානුපස්සනාවට අයිති භාවනා ක්‍රම රැසක් තියෙනවා. ආනාපාන සති, ඉරියාපත, සම්පජාන්නේ, ධාතු මනසිකාරය, ඒ වගේම නවසීවතික භාවනාවල්, පිළිකුල් භාවනාව, ඊළඟට වේදනානුපස්සනා සතිපට්ඨාන කොටස, චිත්තානුපස්සනා සතිපට්ඨාන කොටස, ධම්මානුපස්සනාව යටතේ නීවරණ කොටස, ඒ වගේම පංච උපාදානස්කන්ධ කොටස, ආයතන කොටස, මේ වගේ කොටස් ගණනාවම අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් අද අපි කතා කරන්න මේ ධර්ම දේශනාව තුළ සප්ත බොජ්ජංග ධර්මයන් ගැන. ධම්මානුපස්සනාවට අයිති සප්ත බොජ්ජංග ධර්ම.
පිංහතුනි මේ සප්ත බොජ්ජංග ධර්ම කියන්නේ බුද්ධ ශාසනයේ තියෙන නිවන් අවබෝධයට ඉතාම වැදගත් බෝධි අංග බොජ්ජංග. බුදුරජාණන් වහන්සේ පහාරාද කියන මේ අසුරීන්ද්‍රයට දවසක් මහා සාගරයේ තියෙන වටිනා වස්තු ගැන දේශනා කරද්දි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දෙව්ලොව ඉන්න දිව්‍ය අසුරයන් මහ මුහුදට මහා සාගරයට සිත් තලවාගෙන වාසය කරන. එතකොට ඒවට හේතු බුදුහාන්දුර අහනකොට ඔහු කියනවා ස්වාමීනි අපි මහා සාගරයේ තුළ තියෙන අද්භූත දේවල් දකිනවා. එයින් එකක් තමයි මුහුද ඇතුලේ වටිනා මුතු මැණික් සක් සිලා වෙරළුමිනි ආදී මහා වටිනා මාණික්‍ය වර්ග තියෙනවා කියලා මේ මුහුදු පතුලේ. යොමේ අපි දකින්නේ මුහුද ඇතුලේ තියෙන වටිනා මැණික් වර්ග. වටිනා වස්තුව දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය අසුරයන් දකිනවා. ඒවා දැක්ලා සිත් තලවාගෙන වාසය කරනවා. මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. මහා වටිනා වස්තුව මේකේ තියෙනවා කියලා ඒකේ වටිනාකම දැකලා ඒකට ඇලුම් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේ සම්පත් සාගරයක් කිය. මේ බුද්ධ ශාසනයේ වටිනා මාණික්‍ය රත්න 37ක් තියෙන. ඔය 37 දැකලා අඳුනගෙන මගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට සිත් තලවාගෙන වාසය කරනවා. එහෙමනම් ඔබත් ඔය අතරින් කෙනෙක්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පැවිදි කෙනෙක් නම් එක්ක භික්ෂුවක් නම් එහෙම නැත්නම් භික්ෂුණියක්. ගිහි ශ්‍රාවකෙක් හැටියට එක්ක උපාසකයෙක් එහෙම නැත්නම් උපාසිකාව. ඔය කොටස් හතරෙන් තෙරුවන් සරණ ගිය මේ ධර්මයේ තුල ධර්මාවබෝධය ලබන්න ඕන කියලා අවංකව ගුණධර්ම පුරන කෙනා ඔය කොටස් හතරෙන් එකකට අයිති. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට පහදින්නේ මෙන්න මේ ශාසනය තුළ තියෙන වටිනා මාණික්‍ය රත්න 37 අඳුනගත්ත නිසා. හැබැයි ඔබ බෞද්ධය කියලා කිව්වට ඔබ ඇත්තටම මේවා අඳුනගෙනද පැහැදුනේ කියන එක දැන් ඔබ බලන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය 37. ඒ තමයි සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඔන්න ඔය කොටස් 37ම මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය 37ක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් අපි කතා කරන්නේ බොජ්ජංග ධර්ම සප්ත බොජ්ජ අර 37න් බොජ්ජංග ධර්ම 7 බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය 7ක්. පිංගතුනි අපි ඉස්සලා නම් වශයෙන් තේරුම් ගමු. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන ඔන්න ඔය බොජ්ජංග ධර්ම 7. සති, ධම්මවිචේ, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේ බොජ්ජංග ධර්ම වැඩෙන්න පටන් ගන්නේ ධර්මාවබෝධය තුලයි. බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග වැඩෙන ආකාරය ගැන බොජ්ජංග සංයුක්තිය කියලා සංයුත්ත නිකායේ වෙනම දේශන පෙළක් තියෙනවා. මේ දේශනා අතර බුදුරජාණන් වහන්සේගේ දේශනා හොඳට එකින් එක අධ්‍යයනය කරගෙන යනකොට මේ බොජ්ජංග වඩන හැටි, බොජ්ජංග ධර්ම වැඩෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පින්තුනේ බොජ්ජංග බෝධි අංග සති සම්බොජ්ජංග. එතකොට බලන්න එතනත් සිහිය සතර සතිපට්ඨානයේ පිහිටලා තියෙන සිහිය. මේ සිහිය තමා තුළ හොඳට සිහිය දියුණු වෙලා සතර සතිපට්ඨානය තුළම තමන්ගේ සිහිය පිහිටනකොට ඒ සිහිය බෝධි අංගයක් බවට පත්වෙනවා. ධර්මාවබෝධි අංගයක් බවට පත්වෙනවා. ඒක බොජ්ජංග ධර්මයක් බවට පත්වෙනවා. දැන් මම ඔබට මේ පියවරෙන් පියවර ගැඹුරට යන විදිහට ටික ටික මේක තේරුම් කරන්න උත්සාහ ගන්න. එතකොට සතිය සතර සතිපට්ඨානයේ පිහිටපු සිහිය ඔබ තුළ හොඳට දියුණු කරගෙන නිවන අරමුණු කරගෙන ඔබ සිහිය වඩනවා නම් අන්න ඒ සිහිය ඔබේ බොජ්ජංග ධර්මය. බෝධි අංගයක්, නිවන් අවබෝධයට නැඹුරු වෙච්ච අංගයක් බවට පත් වෙනවා. ඊළඟට ඔබ තුළ ධම්මවිචය කියන්නේ ධර්මයේ නුවණින් විමසීමේ දක්ෂතාවය. අපි කියනවා යෝනිසෝ මනසිකාරය.
ඒ ධර්මකාරණා හොඳට සිහිය පිහිටලා ඒ සිහිය තුළ ඉඳගෙන ඔබ ධර්මකරුණු නුවනින් මෙනෙහි කරනවා. ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස. අපි හිත මේ විදිහට මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි කියලා හොඳට එකඟ වෙච්ච හිතකින් විදර්ශනා නුවනින් මෙනෙහි කර කර බලනවා. ඊළඟට ඒක හේතු පල වසයෙන් බලනවා. මේ ඇස අනිත්‍යයි. එහෙම නම් මේ ඇස නාමරූපයෙන් හටගත් ආයතනය. මේ ඇස තුළ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. නාම ධර්ම හැටියට වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර. මේ ඇහැ කියලා කියන්නේ මෙන්න මේ ආයතනයක්. මේක ලෙඩ වෙනවා, ජරාවට පත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙනවා. ආහාර සමුදය අරූප සමුදය. ආහාර නිරෝධාරූප නිරෝධ. මේක ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න. ආහාර නැතිවෙනකොට නැතිවෙනවා. මේක අනිත්‍යයි. මේක දුකයි. මේක මම නොවේ, මගේ නොවේ. මේක මම මගේ ආත්මය කියලා මට ඕන විදිහට පවත්වන්න දෙයක් මෙතන නෑ. අන්න දැන් ගැඹුරු නුවණකින් යෝනිසෝ මනසිකාරයක යෙදෙමින් මේ ආයතන හයේ පංච උපාදානස්කන්ධේ යථා ස්වභාවය හොඳට නුවණින් විමස ගැඹුරු විදර්ශනා නුවණකින් ඔබ බලනවා. ඒ බලනකොට ඒ විමසීම තමයි ධම්මවිචය, ධර්මය විමසීම. අන්නේ ධම්මවිචය කෙනෙකුට නිවන අරමුණු කරගෙන වැඩෙනවා. ධර්මාවබෝධය අංගයක් හැටියට වැඩෙනවා. මාර්ගඵල අවබෝධය අංගයක් හැටියට වැඩෙනවා. බෝධි අංගයක් හැටියට වැඩෙනවා. ඒ තමයි ධම්මවිචයේ සම්බොජ්ජංගය. ඊළඟට ඔබ තුළ වීරිය, මේ ධර්ම මාර්ගය වඩාගෙන යනකොට වීරියක් ඇතිවෙන. මේ ධර්මය වැටහෙන්න සසර බිය දැනෙන්න කෙනෙකුට වීරිය උපදිනවා. වීරිය තව තව බලවත්වෙනවා. බුදු හාමුදුර අපිට වීරිය සතරාකාරයකින් පෙන්නවා. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. නූපන් අකුසල් නූපදවන්න වීරිය ගන්නවා. උපන් කුසල් දියුණු කරන්න වීරිය ගන්නවා. නූපන් කුසල් උපදවන්න වීරිය ගන්න. ඔය විදිහට අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරන්න වීරිය ගන්න. දැන් අපි සතිපට්ඨානෙ වැඩුවත් භාවනා කරත් ඒ කරන්න වීරියකින් අපිට කායිකවත් මානසිකවත් ධර්මාවබෝධයට යොමුවෙච්ච වීරියක් අවශ්‍යයි. ඒ වීරිය බුදු හාමුදුරුවොත් එක විදිහට ධර්මය පෙන්වනවා. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරමක්ක ධාතු. යමක් ධර්මාවබෝධය පිණිස කුසල් වඩන්න ආරම්භ කරන්න වීරියක් තියෙන්න ඕන. නික්කම ධාතු, ඒක දිගට පවත්වගෙන යන්න වීරියක් තියෙන්න ඕනේ. පරමක්කම ධාතු, තමන්ගේ නිෂ්ඨාව දක්වාම අවබෝධය ලැබෙන තෙක්ම අත් නොහැර අඛණ්ඩව කරගෙන යන්නේ වීරිය දක්ෂ වෙන්නට ඕන. එතකොට ඔය විදිහට අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කර ගැනීම පිණිස ඔබ තුළ තියෙන වීරිය ධර්මාවබෝධය අංගයක් හැටියට ඒ වීරිය වැඩෙන්න පටන් ගන්න. ධර්මාවබෝධය වෙනුවෙන්ම ඒ වීරිය නැඹුරු වෙලා ධර්මය අවබෝධය පැත්තට වැඩෙනකොට ඒක බෝධි අංගයක්, බොජ්ජංගයක් බවට පත්වෙන. ඒ වීරියම ඔබ ධර්මාවබෝධය කරාරගෙන මතක තියාගන්න. එක ඊර්ධිපාදයක්, විරිය ඊර්ධිපාදය, විරිය සම්බොජ්ජංගේ, සතර සම්‍යක්ප්‍රධාන වීරිය, විරිය ඉන්ද්‍රිය, විරිය බලය, ඔය හැම තැනම කතා කරන්න වීරිය අවශ්‍යයි. අප්‍රමාදී භාවය අවශ්‍යයි. ඒකයි මේ බුද්ධ ශාසනයේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ වීරිය ගැන නිරන්තරයෙන් පෙන්නන්න. බලන්න උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අවසාන බුද්ධ වචනේ, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන පෙර අන්තිම බුද්ධ වචනය හැටියට දේශනා කරේ හන්දදාන භික්ඛවේ ආමන්ත්‍රයාමි. මහණෙනි, අවසාන වශයෙන් නුඹල අමතන වය ධම්මා සංඛාරා, මේ ලෝකෙ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන. අප්‍රමාදී වෙන්නේ කියන්නේ වීරිය වඩන්න. අප්‍රමාදී භාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහා හත්ති පදෝපම සූත්‍ර පෙන්නවා. මහණෙනි, මේ මහා පොළොව තුළ ඇවිදගෙන යන සත්වයන්ගේ පාසලකුණු අතර අපි දන්නවා මේ සත්තු පොළොව ඇවිදගෙන යනකොට පාසලකුණු පිහිටනවා. දැන් ඔබ හිතන්න, ඔබ මිදුල හොඳට අතුකාපු වැලි තියෙන මිදුලක් නම් ඔබ ඇවිදගෙන ගියහම අඩි පාරවල් හිටිනවා. සතෙක් ඇවිදගෙන ගියහම ඒ සත්තුන්ගේ පාසටහන් පිහිටනවා.
ඔය පොළොවේ පිහිටන පා සටහන් අතර විශාලම පා සටහන පිහිටන්නේ හස්තියට ඇතාට. ඔබ දැකල ඇති ඇතෙකුගේ පියවර සටහනක් මුළු පොළෝම ස්පර්ශ කරන ඇතාගේ පියවර. බුදුරජාණන් වහන්සේ උපමාවට වෙන මහණෙනි මේ හස්තියගේ මේ පියවර සටහන තුළට මේ පොළොවේ ඇවිදගෙන යන අනෙක් ඕනම සතෙක්ගේ පියවරක් මේ පියවර සටහන ඇතුළට ඇතුල් කරන්න පුළුවන්. ඉගැන ඇතාගේ පියවර සටහන තමයි ලොකු. ඒ වගේ තමයි මේ ලෝකෙ කුසල් දහම් කියලා යමක් ඇද්ද. ඒ සියල් අප්‍රමාදී භාවයට මැතුල්ලෙනවා කිය. ඒ කියන්නේ මේ ලෝක යම් කුසල් දහම් වැඩෙනවද කුසල් දහම් කියල යමක් ඇද්දේ සියල්ලම අප්‍රමාදී භාවය කියන වචනයට ඇතුල් කරන්න පුළුව. ඒ සියල්ල උපදන්නේ අප්‍රමාදී භාවය තුළමයි. එනිසා පිංගතුනි වීරි අවශ්‍යමයි. වීරියෙන්මයි මේ ධර්ම මාර්ගයේ ගැඹුර කරායා යුත්තේ. මාර්ග පලාවබෝධය නිවන් අවබෝධය කරායා යුත්තේ. එතකොට කෙනෙක් තුළ ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිස තමා තුළ තියෙන වීරිය බලවත් වෙනකොට ඒක අවබෝධය අංගයක් හැටියට වැඩෙන. නිවන කරා වීරියෙන් ඔබ අරගෙන යනවා ඉස්සරහට. එතකොට ඒක බොජ්ජංගයක් බෝධි අංගයක් බවට පත්වෙන. ඔන්න සති සම්බෝජ්ජන්ගේ විරිය ධම්ම විජය සම්බෝජ්ජන්ගේ විරිය සම්බෝජ්ජන්ගේ සිහිය ධර්මය නුවනින් විමසීම හෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය ධම්ම විජය ඊළඟට වීරි අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න ගන්න වීරි. ඊළඟට එහෙම වීරියෙන් හොඳ ධර්මය විමසමින් ධර්මාවබෝධයට හිත වඩාගෙන යනකොට හිතේ ඇති වෙනවා නිරාමිස ප්‍රීතියක් නිරාමිස සතුටක් උපදින්. මේ ධර්මය වැටහෙන්න ධර්මය තුළ ලොකු සතුටක් තියනවා. මේ ධර්ම මාර්ග වඩන කෙනාට ධර්ම මාර්ගය තුළේ නිරාමිස සතුට අත්දකින්න ලැබෙන. නිරාමිස කියලා කියන්නේ ඒක පංචකාමයන් එක්ක ලැබෙන දෙයක් නෙමේ. දැ සාමාන්‍ය පංචකාමයන් තුළ ඉන්න ලෝකයා සතුට හොයන්නේ ඇහැට පේන බාහිර ප්‍රියමනාපු ලස්සන රූප දැකල. ඒවැන් සතුට වෙන්න ඒවා හොයා දුවන. කනට ඇහෙන සබ්ද ප්‍රියමනාප මිහිරි හඬ සබ්ද සංගීත ඒවා හොයා දුවනු. නාසේට සුවද එකක සුවඳ වර්ග හොයා දුවනු. ඊළඟට රස කෑම දිවට දැනෙන රස බලන්න කෑම වෙනුවෙන් කොච්චර ආහාරය වෙනුවෙන් කොච්චර වියදංකට මිනිස්සු ඉන්නවාද. රසය හොයා දුවනු. පහස කයට දැනෙන පහස ලබන්න හොයා ඒවට දුවනු. එදකොට සාමාන්‍ය ලෝකයා මේ ඉන්ද්‍රියම් පිනවල ඇස කණ නාසේ දිවකය පංච ඉන්ද්‍රියම් පිනවීම තුළ තමයි සැපය හොයන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පංච ඉන්ද්‍රියම් පිනවීමකින් ඉන්ද්‍රියන් තුරින් ලබාගන්න අර සාමිස කෙලෙස් සහිත එකක් නෙමේ නිරාමිස සමාධිය තුළ භාවනාව තුළ විමුක්ති මාර්ගය තුළ නිවන් මග තුළ මේ මග වඩනකොට උපදිනවා නිරාමිස සැපයක්. ඒ සැපේ අර සියල්ලට වඩා උතුම් සැපයක්. ඒ සැපය ධර්මාවබෝධය අංගයක් හැටියට ඔබ නිවන කරාරගෙන යනවා. එතකොට ඒ සැපේටත් නොවැලි ඒ සැපේ යථාස භාවේ දකිමි ඒ සැපේ හටගත්ත මෙන්න මේ විදිහටයි කියල දකිමි එයා ඒ සැපයත් නිවන්න අවබෝධය අංගයක් බවට පත් කරගන්න. අන්න එතකොට ඒ ප්‍රීතිය බොජ්ජංග ධර්මයක් හැටියට නිවන අරමුණු කරගෙන වැඩෙන. දැම් බලන්න ඔබ දන්නවා අපි ධ්‍යාන මට්ටමින් කතා කරම. ඔබ අහල ඇති කෙනෙක් පළවෙනි ධ්‍යානය උපදවාගන්න භාවනා කළ සමාධී වඩල පළවෙනි ධ්‍යානය උපදවාගන්න. මේ ධ්‍යානය බුදුරජාණන් වහන්සේ විස්තර කරේ මෙහෙම විවිච්චේව කාමයෙහි විවිච්චේ වකුසලේහි දම්මෙහි සවිතක්කන් සවිචාරං විවේකජං ප්‍රීති සුකං පටමධ්‍යානං උප සම්පජ්ජ විහරති. ඔන්න පළවෙනි ධ්‍යානය බුදු හාමුදුරු ධර්මය විස්තර කරපු හැටි. විවිච්චේව කාමී යන්න අර පංච කාමයන්ගෙන් වෙන් වෙලා. විවිච්චේව අකුසලේහි දම්මේ අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙච්ච වෙලා. සවිතක්කන් සවිචාර විතක්ක විචාර තියෙනවා. ප්‍රීති සුකං අන්න ප්‍රීතියක් තියෙනවා හිතේ ඇති අර කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්න හැබැයි. එතකොට ප්‍රීතිය ඉපදිලා තියෙන කාමයන් නිසා නෙමේ. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙච්ච නිරාමිස ප්‍රීතියක් තියෙනවා. ඒවගේම ලොකු සැපයක් දැනෙනවා. අන්නේ ප්‍රීතියක් සැපයක් තුළ තමයි පළවෙනි ධ්‍යානය උපදවන. එතකොට දැම් මේ ධ්‍යානය උපදවලා තියෙන්නේ
නිවන අරමුණු කරගෙන. ඒ නිවන අරමුණු කරගෙන හිත වඩන කෙනාට හිත තුළ මේ නිරාමිස සතුට ප්‍රීතිය තියෙනවා. හැබැයි නිවන කරා යන ශ්‍රාවකයා මේ ප්‍රීතියට ඇලෙන්නේ. එයා ඒකත් අවබෝධ අංගයක් බවට පත් කරගන්න. එයා දන්නවා මේ ප්‍රීතිය ඇති වුණේ දැන් අපේ හිත තුළ ප්‍රීතියක් ඉපදුනානං ඉපදුනේ සිතයි සිතුවිලි විඤ්ඥානයයි නිසා. අපි ආනාපාන සති භාවනාවෙන්නම් සමාධිය ඇති කරගත්තේ. එහෙනම් අපිට ඒ සමාධිය ඇතිවෙන්න ඒ ප්‍රීතිය උපදින්න හේතුනේ සිත තුළින් හුස්ම රැල්ල මෙනෙහි කිරීම තුළ සිතත් සිතුවිලිත් විඤ්ඥානය විතක්ක විචාර හුස්ම ගැන ආශාස ප්‍රශ්වාස තුළ හිත යොමු කරලා ඒ වඩපු භාවනාව නිසා තමයි නිරාමිස ප්‍රීතියක් මනසෙ හටගත්ත. එතකොට එයා දන්නවා මේකත් හේතුවක ඵලයක්. ඒ නිසා මේ අනිත්‍යයි මේ ප්‍රීතියටත් නොයලි ඒ නිරාමිස ප්‍රීතියක් අවබෝධ අංගයක් බවට යා පත් කරගන්න. අන්න එතකොට ඒක බොච්චංක ධර්මයක් හැටියට නිවන අරමුණු කරගෙන තමා තුළ වැඩෙන්න පටන්ගන්න. අන්න ප්‍රීති සම්බොච්චන්ගේ. තැන් සති ධම්ම විජය විරිය ප්‍රීතිය. ප්‍රීතියට නොයලෙනකොට යා තුළ බලවත්වෙනවා පස්සද්ධිය. කායික සැහැල්ලුව. ප්‍රීතියට නොයලෙන්න කායික සැහැල්ලුව පස්සද්ධිය තුළ හිත පිහිට මේ හිතේ ස්වභාවය යමකින් මිදෙනකොට තව තැනක හිත පිහිටන. හැබැයි හිත පිහිටන්නේ ධර්මය කරායන ශ්‍රාවකයා උතුම්ම අරමුණු තුළ තමයි හිත පිහිටගෙන ගැලවීම දක්වාම යන. එතකොට බලන්න දැන් මේ දිහාන ඉහලට යනකොට පළවෙනි දිහානයේ ඉන්න කෙනා දෙවනි දිහානයට පත්වෙනකොට විතක්ක විචාර සංසිදෙනවා. එයාට බලවත්වම තියෙනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතා. එයා තුන්වෙනි ධ්‍යානයට යනකොට අන්න ප්‍රීතිය සංසිඳවන ප්‍රීතිය ආදීනව සිහි කරලා ප්‍රීතියට නොඇලි ප්‍රීතියෙනුත් හිත මධ්‍යස්ථ කරගන්න. ඒ මධ්‍යස්ථ කරගන්නකොට තුන්වෙනි ධ්‍යානය තුළ බලවත්වම තියෙන්නේ සැපය. කායික සැහැල්ලු භාවයේ සැපයත් උපේක්ෂාවත්. ප්‍රීතිය සංසිදිලා සැපයයි උපේක්ෂාවයි තියෙන තුන්වෙනි ධ්‍යානය ලබන. එතකොට ප්‍රීතියෙන් හිත මිදෙනකොට කායික සැහැල්ලු භාවයක්ත් එක්ක කය තුළ විශාල සැපයක් දැනෙන පටන්ගන්න. එතකොට මේ ධර්ම මාර්ග ගැඹුරට වැඩෙනකොට ඒ තුළ ඒ ධර්මාවබෝධයට වඩන ශ්‍රාවකයාගේ හිත ඒ තුළ පිහිටන ආකාරය. හැබැයි යා දැන් පස්සද්දි අර කායික සැහැල්ලුව නිසා ඇතිවෙච්ච සැපයත් අවබෝධය අංගයක් හැටියට දකින්න. දැන් අප හිතමු අපේ කය භාවනා කරනකොට සරලව අපි ගමු. අපේ කය භාවනා කරනකොට කායිකව ලොකූ සැහැල්ලු බවක් අපිට දැනෙනවා. සැපයක් දැනෙනවා. සමහරු කියන්නේ ඉහලට වඩපු අය නෙමෙයි සාමාන්‍ය භාවනා කරන අය පවා කියනවා ටිකක් භාවනා කරගෙන යනකොට අර පොන්දරි දෙනේවා කකුල් රිදෙනේවා ධනිස් රිදෙනේවා හොඳට හිත එකඟ වෙනකොට ඒවා අමතක වෙලා යනවා. ලොකූ සැහැල්ලුවක් දැනෙනවා. භාවනා කරනකොට මුළු කයම සංසිඳිලා සැපයක් දැනෙන. ඒ දැන් හිතන්නේ චුට්ටක් භාවනා කරලා ඔහොම දෙයක් දැනුණ නම් භාවනාව ඉහලට වඩාගෙන දියුණු කරගෙන ධ්‍යාන මට්ටම් වලට වඩන කෙනා මොන තරම් මේ කායික සැහැල්ලු භාවය තුළ ඇතිවන මේ සැපේ අත්දකින්නවද? හැබැයි යා සැපේ අත්දැක්ක කියලා ඒ සැපේට ඇලෙන්නේ අවබෝධ අංගයක් බවට ඒක පත් කරගන්න. එයා එතනින් නතර වෙන්නේ නැහැ. ඒකයි ඒක බොජ්ජංගයක් බවට පත් කරගන්න. බෝධි අංගයක් බවට පත් කරගන්න. එයා දන්නවා කායික සැහැල්ලුවක් නිසා සැපයක් ඇති වුණාද? මතක තියාගන්න සැපයක් ආවත් දුකක් ආවත් මොන විඳීමක් ආවත් උපදින්නේ ස්පර්ශයෙන්මයි. කායික සැහැල්ලු භාවයක් නිසා සැපේ ඇති වුණා නම් ඒ සැපේ අපිට ඇති වුණේ කයයි පහසයි විඤ්ඤාණය නිසා. එතකොට ඒකත් භාවනාව තුලම ධර්මාවබෝධයට මේ හිත වැඩිම තුලම ඇතිවෙච්ච හේතුක ඵලයක්. ඒක අඳුනගත්ත කෙනා අර සැපේට නොඇලී හේතුඵල වශයෙන් ඒ සැපයත් නුවණින් දකින්න අවබෝධ අංගයක් බවට ඒක පත් කරගන්න. එයා ඒ සැපේ යථා ස්වභාවය දකිමින් ඒක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා වඩමින් ඒ සැපේට නොඇලී ඒ සැපේ පවා අවබෝධ අංගයක් හැටියට වඩන. අන්න එතකොට ඒක බෝධි අංගයක් බොජ්ජංග ධර්මයක් බවට පත් වෙනවා. දැන් ඔන්න අපි කතා කරා ධර්මාවබෝධයට හිත වැඩීගෙන යනකොට සතර සතිපට්ඨානය තුළ හොඳට හිත පිහිටලා ඒ වැඩෙන සිහිය බෝධි අංගයක් හැටියට ගැඹුරින් වැඩෙනවා. බොජ්ජංගයක් වෙනවා.
ඊළඟට ධර්මාවබෝධය පිණිස ඔබ තුළ තියෙන විමසීම ධම්ම විජය බෝධි අංගයක් හැටියට වැඩෙන. ධර්මාවබෝධය තුළ ඔබ ඇතිකරගන්න වීරිය ඔබ තුළ බෝධි අංගයක් වෙන එක විරිය සම්බෝජ්ජන්ගේ බවට පත්වෙන. ධර්මාවබෝධය තුළ ඔබ හිත වඩාගෙන යනකොට ඔබට නිරාමිස සතුටක් ප්‍රීතියක් ඉපදුනාන. ඔබ ඒටත් නොවැලී විදර්ශනාවට යොමු වෙලා ගැඹුරින්ගේ ප්‍රීතිය නිවන අංගයක් හැටියට බොච්චංගයක් හැටිට ඔබට වඩාගෙන යන්න පුළුව. ඒක ප්‍රීති සම්බෝච්චන්ගේ බවට පත්වෙන. ඊළඟට ඔබ තුළ යම් කායික සැහැල්වක් නිසායම් සැපයක් දැනෙනවද. ඒ සැපේත් යථහස භාවය අත්දකිමින් ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. විදර්ශනා වඩමින්ගේ දැනෙන සැහැල්ලු භාවේ සැපේ පවා අවබෝධය අංගයක් හැටියට පත් කරගන්න. පස්සද්ධි සම්බෝජ්ජන්. සට සති ධම්ම විජය විරිය ප්‍රීති පස්සද්ධි. ඊළඟ එක තමයි සමාධී. කයට අර සැහැල්ලුවටත් නොවැලෙනකොට සමාධියම තමයි තවතව බලවත්තේ. දැන් පළවෙනි දිහානයට වඩා දෙවනි දිහානයේ ඒකාග්‍රතාවය බලවත්. ඊටත් වැඩිය තුන්වෙනි දිහානය තුළ තවත් හිත කර්මණ්‍ය වෙලා බලවත්. හතරවෙනි දිහානයට යනකොට තවත් බලවත්. මතකතියාගන්න පළවෙනි දිහානයේදී ඔන්න විතක්ක විචාර සංසිදව ගන්න. දෙවනි දිහානයට යනකොට ප්‍රීතියට නොවැලී ප්‍රීතිය ගැන සංසිදෙන. තුන්වෙනි දිහානයට යනකොට සැපේටත් නොවැලී සැපයත් සංසිදෙන. හතරවෙනි දිහානයට යනකොට බලවත් උපේක්ෂාවක් තියෙන්. හතරවෙනි දිහානයේ තුර තියෙන බලවත් උපේක්ෂා ස්වභාවයක් තියෙන්. ඒ වෙන්නකොට සමාධිය ඉහලටම වැඩිලා. හතරවෙනි දිහානයට වැඩිලා. බුදු හාමුදුරු දේශනා කළ තියෙනවා ඒ හතරවෙනි දිහානයට දියුණු කරපු හිත හරියට පෙරාපු රත්තරන් වගේ. උපමාවකට පේන දැන් ඒ උපමාවෙන් බුදු හාමුදුරු විස්තර කරේ කර්මණ්‍යයි කියලා. පෙරලා හොඳට පිරිසිදු කරලා පෙරාපු රත්තරන් කර්මණ්‍යයි. ඊට පස්සේ ඒක ඕන පැත්තකට අපිට අවශ්‍යතාවයට අනුව යොමු කරලා ඒ නිර්මාණයක් සකස් කරගන්න පුළුවන් පෙරාපු රත්තරංවලින්. ඔබට අවශ්‍ය මාලයක් හදන්න නම් මාලයක් හදන්න පුළුව. ඔබට අවශ්‍ය වලල්ලක් හදාගන්න නම් ඔබට වලල්ලක් හදන්න පුළුව. ඔබට කරාම්බුවක් හදන්න නම් කරාම්බුවක් හදන්න පුළුව. ඒ පිරිසිදුව පෙරලා කර්මණ්‍ය කරපු රත්තරං අවශ්‍ය විදිහට ඒක කර්මණ්‍ය විදිහට සකස් කරගන්න. ඒ වගේ තමයි හතරවෙනි ධ්‍යානයට හිත ඉහලට වැඩිලා ඉහළ සමාධි මට්ටමකට එනකොට හිත හොඳ කර්මණ්‍යයක. ඒ හතරවෙනි ධ්‍යානයට දියුණු කරගත්ත පිරිසිදු හිතක් තුළේ දන් තමයි එයා හිත යොමු කරන්නේ පෙරජීවිත දකිින්. අන්න එතනදි තමයි යාට පහළ වෙන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ කල්ප ගණන් ආපස්සට පෙරජීවිත දකින නුවන උපදවාගන්න එතනද. පුබ්බේ නිවාසානුස්සති ඥාන. ඊළඟට යාට පුළුවන්ගේ හතරවෙනි ධ්‍යානය තුළේ දම්ම හිත යොමු කරලා. සත්‍යයම් මැරුණට පස්සේ උපදින ආකාරය දකින නුවන උපදවන්න. ඒකටකෙන චොතූප පාත ඥානය උපදවන. ඒකත් එතනද. එතකොට ඒ වගේ දිවස් නුවන පහල කරගන්නේවා ඉරදි විධඥාන ඒව තම තමන්ගේ පිනේ සසර පුරුදුවල ස්වභාවයට ඒ ඥානයන් පහල කරගන්න අර කර්මන්නේ හිතට හැකියාව තියෙන. හැබැයි දැන් සමාධිය ගොඩක් ප්‍රබලයි. හැබැයි එයා සමාධියටත් නොවැලි මතකතියාගන්න මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම ඒකයි. මේ බුද්ධ ශාසනයෙන් පරිබාහිරත් සමාධිය වඩපු දෙහාන වඩපුයි ඉඳලතිය. ඒකන අපි බුදුහාමුදුර පහළ වෙන්නත් පෙරුව ආලාර කාලාම උද්ධකරාම පුත්ත අසිත තාපසය පවා මනෝමය කයින් දිවිය ලෝකෙට ගියා කියෙන භාවනා කරපු තවසේ. එතකොට ඒ හිත දියුණු කරලා එක හැකියාවල් ඇති කර ගත්තායි භාවනා කරපුයි හිටිය. හැබැයි යෝ සමාධියට ඇලුම් කරා. සමාධිය තෘෂ්ණාවෙන්ගේ සමාධිය තුළ බැඳේ හිටිය. ඒක උපාදාන කරගත්ත. ඒ නිසාවුන්ට ගැලවෙන මාර්ග ඉතනින් එහාට හොයාගන්න බැරිවුණ. බොහෝ දෙනෙක් හිත වඩලා එතනින් එහාට ගැලවෙන ක්‍රමේ හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරේ සමාධියටත් නොවැලි. සමාධිය ගැනත් හිත උපේක්ෂාවට පත්වෙන්නට ඕන. එතකොට එයා ඒ කොච්චර හිත දියුණු කරත් දියුණු කරපු හිත තුළත් හේතු පල දකිනවා. මේකත් අනිත්‍යයි. මේකත් හේතු පල ධර්මයන් තුළ පහළ වෙච්ච දෙයක්. ඒ සමාධියට නොවැලී ඒ සමාධී යථා ස්වභාවයේ නුවනින් දකිමින් විදර්ශනා නුවනින් දකිනකොට අන්නේ සමාධිය බෝධි අංගයක් බවට පත්වෙන්. එක බොච්චංග ධර්මයක් බවට පත්වෙන්.
ඒක උපාදාන වෙච්ච දෙයක්ම දැන් ඒක අවබෝධය පැත්තට නැඹුරුවේ. අන්න ඒක බොජ්ජංගයක් සමාධි සම්බොච්චන්ගේ බවට පත්වෙන. ඒ සමාධියටත් නොවැලෙනකොට හිත බලවත් උපේක්ෂාවකට පත්වෙන. දැන් ඔන්න කෙනෙක් ඔය බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැඹුරට යන්න කොච්චරන දැන් ඔන්න මනාකොට සතර සතිපට්ඨානෙ සිහිය පිහිටිය පළවෙනි පියවරේ ඉඳන් හිතා ඒ සිහියට නොවැළී සිහිය අවබෝධය අංගයක් බවට එයා පත් කරගත්ත. ඊළඟට ධර්මාවබෝධය පිණිස යාගේ විමසීම යෝනිසෝ මනසිකාරය නුවනින් විමසීම අනිත්‍ය මනසිකාරයත්තයා බෝධි අංගයක් බවට පත් කරගත්තා. ඊළඟට එයා තුළ යම් වීරියක් තියෙනවනං ඒ වීරියත්තයා බෝධි අංගයක් බවටම පත් කරගත්තා. අවබෝධය පිණිස ධර්මාවබෝධය අංගයක් බවට පත් කරගත්. ඊළඟට එයා භාවනා කරගෙන යනකොට එයා තුළ යම් නිරාමිස සතුටක් ප්‍රීතියක් උපදිනවද. ඒ ප්‍රීතියටත් නොවැලී ඒ ප්‍රීතියක් බෝධි අංගයක් බවට එයා පත් කරගත්. ඊළඟට එයාට ලොකු සැපයක් දැනෙනවා කායික සැහැල්ලුව තුළ සමාධිය තුළ ලොකු සැපයක්. එයා සැපේටත් නොවැලී සැපයක් බෝධි අංගයක් බොජ්ජංගයක් බවට පත් කරගත්ත. එතකොට තව දුරටත් එයාගේ සමාධිය ප්‍රබලවෙන. ඉහළ සමාධයක් වැඩෙනකොට යා සමාධියටත් නොවැලී සමාධියත් අවබෝධ අංගයක් හැටියට දකින්න පටන්ගත්. දැන් හිත උපේක්ෂාවට පත් වුණ. දැන් හිත මධ්‍යස්ථයි උපේක්ෂාව. හැබැයි ඒ අවබෝධ නෙමේ. කෙනෙක් හිතන්න පුළුවන් හිත මධ්‍යස්ථ නං උපේක්ෂාව නං ආයෙක් නං හරි කියල. මතකතියාගන්න ඒ උපේක්ෂාව තුළත් තෘෂ්ණාව තියෙන. ඒ උපේක්ෂාවටත් හිත ඇලුම් කරන. ඒ උපේක්ෂාවත් පවත්වන්න ආස කරන. උපෙක්කා සම්බෝජ්ජන්ගේ බවට පත්වෙන්නේ එයා ඒ බලවත් උපේක්ෂාවක් ඇද්ද සමාධීම් මිදිච්ච බලවත් උපේක්ෂාවක් ඇද්ද. කිසිම දේකට නොවැලෙන නොගැටෙන මධ්‍යස්ථ වූ යම් උපේක්ෂාවක් ඇද්ද එයා ඒ උපේක්ෂාව පවා අවබෝධය අංගයක් බවට පත් කරගන්න. එයා උපේක්ෂාවට පවා නොවැලි ඒ උපේක්ෂාව පවා විදර්ශනා නුවනින් දකින්න පටන් ගන්න. මේ අනිත්‍යයි. මේ උපේක්ෂාවත් හේතු පල මත පහළ වෙච්ච දෙයක්. ඒ උපේක්ෂාව තුළ පවා ගැඹුරින් විදර්ශනා වඩනකොට උපේක්ෂාවෙන් පවා හිත මිදිලෑ. ඒ තුළ යම් තෘෂ්ණාවක් ඇද්ද ඒකත් මිදිලයි උපේක්ෂාවත් අවබෝධය අංගයක් බවට බොච්චංග ධර්මයක් බවට පත්වේ. අන්නේ විදියට තමයි අරහත්තය කරා ශ්‍රාවකයෙක් හිත වඩාගෙනයන්. එතකොට මේ බොජ්ජංග ධර්ම හත වැඩෙනවා කියලක් කෙනෙක් තුළ තමා තුළ හොඳට තේරුම් අරගෙන එකින් එක බොජ්ජංග ධර්ම වඩාගෙන යන ආකාරය අයිති වෙන්නේ ධම්මානු පස්සනා සතිපට්ඨාන කොටසට. එදකොට බුදු හාමුදුරුවෝ දැන් අපි මේ කතා කරපු ටික ධර්මය පෙන්නනවා අපි චුට්ටක් දේශනාව තියෙන ආකාරයක් චුට්ටත් තේරුම් ගණ්ඩ බලම් බුදු හාමුදුරුව පෙන්නනවා සන්තංව අජ්ජන් බුදු හාමුදුරුව මේ බොජ්ජංග ධර්ම ගැන පෙන්නනකොට පෙන්නනවා පුනච පරම්භික්කවේ බික්කු ධම්මේසු ධම්මානු පස්සී විහරති සත්තසු බොජ්ජංගේසු කතංච භික්කවේ බික්කු ධම්මේසු ධම්මානු පස්සී විහරති සත්තසු බොජ්ජංගේසු මහනෙන මේ සප්ත බොජ්ජංග ධර්ම කියන මොකක්ද කොහොමද කියලා ඉද භික්කවේ බික්කු සන්තංවා අජ්ජත්තං සති සම්බොජ්ජංග අත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. අන්න යම් භික්ෂුවක් මේ ධර්ම මාර්ග වඩාගෙන යන්නකොට තමා තුළ සති සම්බෝජ්ජන්ගේ උපදින. සතර සතිපට්ඨානය තුළ හොඳට සිහිය පිහිටල තමා තුළ සති සම්බෝජ්ජන්ගේ උපදින. ඒක ඉපදුනාට පස්සේ යා හොදට සිහියෙන් දකිනවා අත්තිමි අජ්ජත්තං සති සම්බෝජ්ජංගෝති පජානාති. මා තුළ ආධ්‍යාත්මිකව පිහිටපු සති සම්බෝජ්ජන්ගේ සිහිය මා තුළ දැම් බොජ්ජංග ධර්මයක් හැටියට පිහිටලා තියෙනවා කියලා තේරුම් ගන්න. ඊළඟට අසන්තංවා අජ්ජත්තං සති සම්බෝජ්ජංග නත්තිමේ අජ්ජත්තං සති සම්බෝජ්ජංගෝති පජාන. තමා තුළ සති සම්බෝජ්ජන්ගේ තාම හොඳට පිහිටල නැත්නම් මා තුළ තාම සති සම්බෝජ්ජන්ගේ පිහිටල නෑ කියලා ඒකත් තේරුම් ගන්න. ඊළඟට
යථාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති. නූපන්නා වූ සති සම්බොජ්ජන්ගේ තමා තුළ උපදිනවද. ඒකත් තේරුම් ගන්න. යන තමා තුළ ඉපදිලා තිබ්බෙ නැති දෙයක් තමන් භාවනා කරගෙන යනකොට තමා තුළ පහළ වෙලා උපදින්න පටන් ගන්න. සති සම්බොජ්ජං. ඒකත් තේරුම් ගන්නවා. යථාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස. උපන්නා වූ සති සම්බොජ්ජන්ගේ එකෙන් තමාතුළ දැන් හටගෙන තියෙන සති සම්බොජ්ජන්ගය භාවනාය පාරිපෝරී හෝති භාවනා වසයෙන් පරිපූර්ණත්වයට පත්වෙනවද. තංච පජානාති. එයා ඒකත් හොඳින් තේරුම් ගන්න. එතකොට අන්නේ විදිහට එයා ධර්මාවබෝධය අංගයක් හැටියට සති සම්බොජ්ජන්ගේ වඩ. එතකොට ඊළඟට ඒ විදිහටම සන්තං වාජ්ජත්තං ධම්ම විචේ සම්බොජ්ජංගා. අත්ති මේ අජ්ජත්තන් ධම්ම විජයේ සම්බෝජ්ජංගෝති පජානාති. තමා තුළ ධම්ම විජයේ සම්බෝජ්ජන්ගේ උපදිනවා. ඒ හටගෙන තියෙනවනම් තමා තුළ ඉපදිලා තියෙනවනම් මා තුළ දැන් ධම්ම විජයේ ධර්මය නුවනින් විමසීම බොජ්ජංගයක් හැටියට නිවන් අවබෝධය අංගයක් හැටියට මා තුළ වැඩෙනවා මා තුළ තියෙනවා පවතිනවා කියලා හොඳට පජානාති නුවනින් දැනගන්න. ඒ වගේ අසන්තංවා අජ්ජත්තං ධම්ම විජයේ සම්බෝජ්ජංගං නත්ති මේ අජ්ජත්තං ධම්ම විජයේ සම්බෝජ්ජංගෝති පජාන. තමා තුළ ඉපදිලා නැත්නම් මා තුළ ඉපදිලා නෑ කියලා තමා තුළ ඒ පිහිට තාම බොජ්ජංගයක් හැටියට මා තුළ මේ විමසීම බොජ්ජංගයක් හැටියට වැඩිල නෑ කියල ඒකත් තේරුම් ගන්න. ඊළඟට යථාච අනුපන්නස්ස ධම්ම විජයේ සම්බෝජ්ජංගස්ස උප්පාදෝ හෝති නූපන්නාව ධම්ම විජයේ සම්බෝජ්ජන්ගේ තමාතුළ උපදිනවද. තංච පජානාති ඒකත් තේරුම් ගන්න. ඊළඟට යථාච උපන්නස්ස ධම්ම විජයේ සම්බෝජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝති. තමාතුළ හටගත්තාව දැන් මතු වෙලා තියෙන. තමාතුළ හටගත්ත ධම්ම විජය ගැන ධර්මාවබෝධය පිණිස යෝනිසෝ මනසිකාරය නුවනින් විමසීම බොජ්ජංගයක් හැටියට දැන් භාවනාය පාරිපූරී හෝතික භාවනාවසයෙන් පරිපූර්ණ වෙමින් වැඩෙනවා කියලා තංච පජානාති. ඒකත් තමා තුළින්ම තේරුම් ගන්න. එතකොට ඔය විදිහට එකින් එක සති ධම්ම විජය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපෙක්ඛා කියන බොජ්ජංග ධර්ම 7 ගැනම ඔය විදිහට බුදු හාමුදුරුවෝ පෙන්නන. තමා තුළ හටගන්නවා හටගෙන තියෙනවා කියලා නුවනින් දැනගන්නවා. එක හටගෙන නැත්නම් බොජ්ජංග ධර්ම මා තුළ තාම ඉපදිලා නෑ කියලා එක තේරුම් ගන්න. නූපන් බොජ්ජංග ධර්මයක් උපදිනවනං ඒක දැන් ඉපදුනා කියල තේරුම් ගන්න. හටගත්තාව බොජ්ජංග ධර්ම භාවනා වසින් පරිපූර්ණත්වයට පත්වෙනවනං ඒකත් හොඳට තේරුම් ගන්න. ඒක ඇන්නේ තමා තුළ වැඩෙන බොජ්ජංග ධර්ම හොඳට සිහියෙන් නුවනින් අවබෝධය අංගයක් හැටියට යා දකිනවා. මේ විදියට දකින කෙනා ඉති අජ්ජත්තංවා ධම්මේසු ධම්මානු පස්සී විහරති. එයා ධර්මය තුළ ධම්මානු පස්සනාවෙන් වාසය කරනවා. සතර සතිපට්ඨානෙ ධම්මානු පස්සනාවෙන් වාසය කරන. ඒ වාසය කරන ගමන් මෙයා මෙනෙහි කරනවා බහිද්ධාවා ධම්මේසු ධම්මානු පස්සී විහරති. එතකොට මා විතරන්නේ මේ බාහිර කෙනෙක් මේ ධර්මමාර්ගය මේ විදිහටම වඩනවද. ඒ අය තුළ වැඩෙන්නෙත් මේ සුරූපයෙන්ම තමයි කියලා බාහිරය තුළ බොජ්ජංග වැඩෙන ආකාරයත් මේ සුරූපයෙන් මයි කියලා යා ඒකත් තේරුම් ගන්න. අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානු පස්සේ විහරති. තමා තුළත් බාහිරය තුළත් මේ ධම්මානු පස්සනා වැඩෙන්නේ මේ සුරූපයෙන්ම තමයි කියලා යා ඒකත් තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නවා වගේ මෙයා ඒ බොජ්ජංග ධර්ම තුළත් සමුදේ ධම්මානු පස්සීවා ධම්මේසු විහරති. ඒකෙත් හට ගැනීම දකිමින් ධම්මානු පස්සනාවෙන් වාසය කරනවා. වය ධම්මානු පස්සීවා ධම්මේසු විහරති. ඒ බොජ්ජංග ධර්ම තුළත් නැතිවීම හේතු නිසාමයි මේ හටගන්නේ. බොජ්ජංග ධර්ම උපදින්නෙත් හේතු නිසා. ඒ හටගන්නා වූ සමුදය දකිමින් හේතු දකිමින් වාසය කරනවා වගේම ඒ බොජ්ජංග ධර්ම නැතිවෙන්නාව හේතුත් දකිමින් වාසය කරන. සමුදේ වය කියන හට ගැනීම නැතිවීම දෙකම දකිමින් වාසය කරන. ඊළඟට එයා සමුදේ වය ධම්මානු පස්සීවත් ධම්මේසු විහරති. හට ගැනීමත් නැතිවීමත් දෙකම දකින. එහෙනම් මොකක් දේ දකින්නේ. ඒ තමයි අනිත්‍ය. ඒ බොජ්ජංග ධර්මයන් තුළ පවා අනිත්‍ය දකිමින් අවබෝධය අංගයක් හැටියට ඒක පවත්වන.
අත්ති ධම්මාතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. එතකොට එයා ඒ විදිහට වඩන්නකොට එයා තුළ සතර සතිපට්ඨානය තුළ පිහිටපු සිහිය සතිය තව දුරටත් අවබෝධය මංගයක් හැටියට ඒ සිහිය නැඹුරු වෙලා වර්ධනය වෙනවා. යාවදේව ඥානමත්තා යා තුළ ඥානය ප්‍රඥාව අවබෝධය පිණිසම නැඹුරු වෙලා වැඩෙන. පතිස්සති මත්තාය ඒ සිහිය නිවන් අවබෝධය අංගයක් හැටියට වැඩෙන. අනිස්සිතෝච විහරති නචකින්චි ලෝකයේ උපාදියති. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානු පස්සී වෙහෙරති. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ එයා කිසිම දෙයකට නොඇලී නොගැටි මේ සියල්ලෙන්ම නිදහස් වෙලා ධර්මානු පස්සනාව තුළ අවබෝධය පිණිසයා හිත වඩාගන්න. එතකොට ඔන්න ඔය විදිහට තමයි සතර සතිපට්ඨානයේ ධම්මානු පස්සනා කොටස බුදුරජාණන් වහන්සේ පෙන්වේ. මේක පාලි ඒ ගොඩක් කොටස් මං ටිකක් සාරාස කළ ඔබට කිවි අවසානක් ටික. තින් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ ධම්මානු පස්සනාව වැඩෙන ආකාරය. ඒ නිසා හැබැයි ධම්මානු පස්සනාව මේ පටන් ගන්නකොට මේ භාවනා කරන්න පටන්ගත්ත තැන ඉදම් බොජ්ජංග වැඩෙනවා නෙමේ. ඒක ධර්මයේ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. මේක තියෙන බොජ්ජංග සංයුත්තේ එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කෙනෙක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වුණාද එතන ඉඳන් එයා ඉතිරි සංයෝජන ප්‍රහාණය වීම පිණිස බොජ්ජංග ධර්ම වඩනවා කිය. කියන්නේ මේ යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තද සෝවාන් ඵලයට පත් වුණාද චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගත්තද එයා එතනින් එහාට බොජ්ජංග ධර්ම හැටියට කලින් කෙනෙකුට සිහිය ධම්මවිචය වීරිය ප්‍රීති පස්සද්ධියව තියෙනවා තමයි. ඒවා එක එක මට්ටමින් තියෙනවා. හැබැයි ඒවා බොජ්ජංග හැටියට වැඩෙන්න පටන් ගන්නේ සෝවාන් මට්ටමින් එහාට. එතනින් එහා තියෙනවා. දැන් අපි ගමු සතර සතිපට්ඨානෙ පිහිටපු 100ක් තියෙන. හැබැයි ඒක බොජ්ජංගයක් හැටියට තාම වැඩිලා නැහැ. කෙනෙක් තුල යෝනිසෝ මනසිකාරි ධර්මාවබෝධයේ පිණිස අනිත්‍ය මනසිකාරි යෝනිසෝ මනසිකාරි තියෙනවා. ධම්මවිචය තියෙනවා. හැබැයි තාම බොජ්ජංගයක් හැටියට බලවත්ව වැඩෙන්න ආරම්භ වෙලා නැහැ. කෙනෙක් තුල වීරිය තියෙනවා. සෝවාන් වෙන්නත් වීරියක් තියෙන්න බෑ. සිල් රකින්නත් වීරියක් තියෙන්න ඕනේ. හැම දෙයකටම කුසල් වඩන්න වීරියක් අවශ්‍යයි. හැබැයි මේ වීරිය තාම බොජ්ජංගයක් හැටියට නිවන අරමුණු කරගෙන වැඩෙන්න බලවත් වෙලා නැහැ. එතකොට මේ කියන සති ධම්මවිචය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ අංග දැන් අපි ගමු භාවනා කරලා ධ්‍යාන වඩපු කෙනෙක් ඉන්න පුළුවන්. බුද්ධ ශාසනයෙන් පරිබාහිර ධ්‍යාන ඉහළට උපදවා ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. අරූප ධ්‍යාන වලට. හතරවෙනි ධ්‍යානෙටම හිත වඩා ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට එයාට සමාධියක් තියෙනවා. හැබැයි ඒක බොජ්ජංගයක් හැටියට වැඩෙන එකක් නෙමෙයි. එයා සමාධියට ඇලුම් කරනවා, ආස කරනවා, සමාධිය උපාදාන කරගෙන ඒ සමාධිය තුල ඉන්නවා. ඒක බොජ්ජංගයක් වෙලා නැහැ. එතකොට මේ කියන අංග බෝධි අංග හැටියට බොජ්ජංග හැටියට වැඩෙන්නේ අවබෝධය තුලයි. ධර්මාබෝධය පිණිසමයි බෝධි අංග වැඩිගෙන යනවා කියන්නේ. ඒක කෙලවර උතුම් අරහත්ත්වයට පත් වීම. සියලු කෙලෙසුන්ගෙන් මිදලා නිවන කරා යන. ඒ පිණිස වැදගත් වෙන ඊටාම වටිනා ගාම්භීර ධර්ම දේශනාවක් තමයි ඔබට සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට සරල කරමින් අද අපි ඔබට කියලා දුන්නේ. ඉතින් මේ දේශනා පෙළ ඊටාම වැදගත්. සතර සතිපට්ඨානේ ඊටාම පිළිවෙලකට කොටසින් කොටස අපි ඔබට කියමින් මේ සිදු කරපු ධර්ම දේශනා පෙළ. ඉතින් ඔබ ඔබේ ජීවිතය තුළ ටික ටික හරි පියවරෙන් පියවර ධර්මාවබෝධී පැත්තට පියවරෙන් පියවර හරි ඉදිරියට යන්න උත්සාහයක් ගන්න. අන්න එතකොටයි ඔබ බුද්ධ ශාසනය තුළ සාර්ථක කෙනෙක් බවට පත් වෙන්නේ. අපිට වටිනා මනුස්ස ජීවිතයක් ලැබුණා. දුර්ලභ බුද්ධ ශාසනයක් ලැබුණා. ෂණ සම්පත්තිය ලැබුණා. ඒ ධර්මය අහන්න ලැබෙනවා. කල්යාණ මිත්‍ර සේවනය ලැබෙනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 2500 ගාණක් ගියත් අදටත් ඒ පිරිසිදු ධර්මය තාම තියෙනවා. හැබැයි විකෘති වේගෙන ගියවත් තියෙනවා. හැබැයි පිරිසිදු ධර්මයක් ඒ අතර තියෙනවා. හරියට පිරිසිදු රත්තරන් තියෙන අතරින්ම ව්‍යාජ වර්ගත් ඒ විදිහටම ලෝකේ තියෙනවා වගේ ධර්මයේ ස්වරූපෙන් අධර්මයක් තියෙනවා. හැබැයි හරියට රත්තරන් ගැන දන්න කෙනා අරවට රැවටෙන්නේ නැතුව රත්තරන් අඳුන ගන්න දන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එතකොට හොඳ දක්ෂ රත්තරන් ගැන දන්න කෙනෙක් කවදාවත් ව්‍යාජ වර්ග වලට රැවටෙන්නේ නැහැ.
ඒවගේ බුදු හාමුදුරු පෙන්වා මහනෙන මේ ධර්මය ගැන හොඳින් දන්න ධර්මයට ගරු කරන ධර්මය ඉගෙනගත් ශ්‍රාවකයා මිත්‍යා දෘෂ්ටියට අහුවෙන්න එයා දන්න අහනකොට මේ ධර්මය නෙමේ මේ බුද්ධ වචනයක් නෙමේ කිය. ඒ නිසා නිවැරදි ධර්මය හඳුනාගෙන ඒ ධර්මය තුළ අප්‍රමාදීව ධර්මාබෝධය පිණිස මහන්සිගන්න. ඒ පිණිස් ඔබ හැම දෙනාට මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක්ම වේවා පාරමිතාවක් වේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒවගේ අපි ඔබට සිහිපත් කරන ඔබ දන්නවා අපේ සීල සුවාරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ හොරණ දික්කේනපුර අපි පවත්වගෙන යන පුුණ්‍ය භූමිය දැනටමත් ගිලන් ස්වාමීන් වහන්සේලා 35 නමක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. තින් අපි දැන් අවුරුදු කීපයක් පුරාවට ගිලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් උන්වහන්සේලා රැකබලා ගනිමින් සුවපත් කරමින් රෝහලක් පවත්තගෙන යන ආකාරයෙන් මේ පුුණ්‍ය භූමිය පවත්තාගෙනයම් සිදු කරනවා. තේ භූමිය තමයි මේ ලෝකයාටම නිරෝගී සම්පත්තිය වෙනුවෙන් බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් උතුම් බක්කුල මහාසෑය අඩි 130ක් පමණ උස සුවිශාල පූජනීය මහාසෑයක් අප ඉදි කරන්න. මේ වෙනකොට මේ චෛත්‍ය ප්‍රධාන වාහල්කට ඇතුල් වෙන තැනම විශාලම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම චෛත්‍ය ඇතුළේ බක්කුල මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය වෙනවා. ඒ වගේම චෛත්‍යයේ ගර්භය තුළ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා වහන්සේලා 80ම නිර්මාණය කිරීම සිදු වෙනවා. ඉතින් මේ දිනවල මේ බක්කුල මහා සෑය කටයුතු සිදු වෙනවා. ඔබටත් ඔබේ ශක්ති පමණින් සම්බන්ධ වෙලා මේ ගෞතම බුද්ධ ශාසනය තුළ නිරෝගී සම්පත්තියෙන් අගතැන්පත් බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන බක්කුල සෑය වෙනුවෙන් ඒ සීල ස්වාර්ණ පුුණ්‍ය භූමියයට පැමිණිලා විස්තර දැනගෙන උදව්පකාර කරන්න ශ්‍රමදානවලට සම්බන්ධ වෙන්න. ඒ වගේම වැලි ගඩෝල් සිමින්ති ඒ අමුද්‍රව්‍යවලින් හරි ඔබට සම්බන්ධ වෙන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඒක කාරණයක් අපි දැනුවත් කරමින් ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්මානුශාසනාව උතුම් ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.